හරි. ඊළඟට අපි කතා කරන්න හදන්නේ මට මේ කියන්න ඕනේ දැන් 1000කයක සල්ප ඇතුල් කරලා සල්ප වාෂ්පය 140ට විතර රත් කරලා ද්‍රව කරලා ඝන අපද්‍රව්‍ය පෙරලා ඇතුල් කරලා මේ පැත්තේ මියලි වාතය දානවානේ. දාලා මේ එළියට එන වායු මිශ්‍රණය ගත්තාම මේකේ තියෙනවා SO2 තියෙනවා O2 තියෙනවා N2 තියෙනවා. එතකොට මෙන්න මේ මිශ්‍රණේ සාමාන්‍යයෙන් SO2 වල ප්‍රතිශතය ස්කන්ධ ප්‍රතිශතය 108ක් 9ක් වගේ. ස්කන්ධ එළිමේ අතර පරිමාණ ප්‍රතිශතය 108ක් 9ක් වගේ තමයි පවත්තු ගන්න. ඔන්නෝක තමයි වැදගත් එක. හරි. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ නයිට්‍රජන්ගේ කර්මාන්ත දෙකක් තියෙනවා. ඇමෝනියා නිෂ්පාදනය හා නයිට්‍රික් අම්ලයේ නිෂ්පාදනය. එතකොට මේ ඇමෝනියා නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍ය මොනවාද? ඇමෝනියා නිෂ්පාදනය ඉතාම වැදගත් කර්මාන්තයක්. මේ කර්මාන්තයට මේ අපි කතා කරන ක්‍රමයට කියනවා හේබර් බෝෂ් ක්‍රමය කියලා. හේබර් බෝෂ් ක්‍රමය කියලා කියනවා. හරි. මේකට අමුද්‍රව්‍ය විදියට අපි භාවිතා කරනවා नाइट्रोजन हाइड्रोजन वायु नाइट्रोजन हाइड्रोजन කියන වායු අපි භාවිතා කරනවා ඊළඟට ඒ දෙක තමයි අමුද්‍රව්‍ය එච්චරයි අමුද්‍රව්‍ය नाइट्रोजन සහ हाइड्रोजन කියන වායු හැබැයි ඉස්සල්ලා නම් ඔක්සිජන් ගත්තේ වාතයෙන් හැබැයි සල්ප හොයාගන්න ඕනේ මේකේ මේ हाइड्रोजन ගත්තාම මේ हाइड्रोजन ගත්තාම කොහොමද හොයාගන්නේ नाइट्रोजन එතන ඔක්සිජන් අර නිකන් සාමාන්‍ය වාතය ගන්න බෑ එහෙම වුණොත් नाइट्रोजनට වඩා ලේසියෙන් ඒ වාතයේ ඉන්න ඔක්සිජන් हाइड्रोजन එක්ක ප්‍රතික්‍රියා කරනවා හරිද ඒ नाइट्रोजनට වඩා ලේසියෙන් ඔක්සිජන් එහෙනම් සාමාන්‍ය වාතය කෙලින්ම යොදා ගන්න බෑ ඒකෙන් नाइट्रोजन වෙන් කර ගන්න කොහොමද नाइट्रोजन අපි සාමාන්‍ය වාතයෙන් වෙන් කරගන්නේ ඒ සඳහා අපි භාවිතා කරනවා භාගික ආසවන ක්‍රියාවලිය අමාරුයි කියන කර්මාන්ත ඔය පාඩම් කරන විදිය නිසා තමයි අමාරු වෙන්නේ. මතක හිටින් නැත්නම්. එහෙනම් අපි නයිට්‍රජන් ගන්න වාතයේ භාගික ආසවනය කරලා කොහොමද කරන්නේ? වාතය සිසිල් කරලා ද්‍රව බවට පත් කරනවා. මේ වාතය සිසිල් කරලා ද්‍රව කරලා භාගික ආසවනය කරනවා. සාමාන්‍ය වාතය සිසිල් කර ද්‍රව බවට පත් කරලා මොකද කරන්නේ? භාගික ආසවනය කරනවා. භාගික ආසවනය කියන්නේ දන්නා උෂ්ණත්වය වැඩි කරනවා, නටවනවා. එතකොට තාපාංකය අඩු කට්ටිය කලින් වාෂ්ප වෙලා යනවා. ඉහළින් වාෂ්ප වෙලා යනවා. භාගික ආසවනය අර කුරුණක් ඇතුලේ තමයි භාගික ආසවනය කරන්නේ. එතකොට ඊළඟට ගත්තාම හයිඩ්‍රජන් හදන ක්‍රියාවලිය ගත්තොත් මෙන්න මේක අලුතෙන් අපේ විෂය නිර්දේශයට දාලා තියෙන කොටසක්. ඒතර අපි ටිකක් මේක ගැන අවධානයෙන් බලන්න වෙනවා. මේ ක්‍රමය හයිඩ්‍රජන් නිෂ්පාදනය කිරීම සඳහා යොදාගන්නේ නැප්තා C6H14 නැප්තා හෝ භූමි වායුව කියන එක නම් දන්නවා CH4 ස්වභාවික වායුවේ කියලා කියනවා. ඔය බොරතෙල්ලෙන් පිළිපහළු කරනකොට මුලින්ම තෙල් නිදියට කලින් අපිට හම්බෙන්නේ මේ ස්වභාවික වායුව පොළොව යට. ඔය ජීවීන් නිර්වායු තත්ත්වයට ශෝෂණය කිරීමේ ප්‍රතිඵලයක් විදිහට මේ නිර්වායු තත්ත්වයට ශෝෂණය කිරීමේදී මීතේන් හෙවත් වගුරු වායුව හෙවත් භූමි වායුව හැදෙනවා. ලෝකේ රටවල් වල ඒ විශේෂයෙන් ඇමරිකාව වගේ රටවල් තමන්ගේ ස්වභාවික වායු නිෂ්පාදනයෙන් කියන්නේ මේ CH4 මිතේන් නිෂ්පාදනයෙන්
160ක් විතර යොදාගන්නේ මේ ඇමෝනියා නිෂ්පාදනය කිරීමට හයිඩ්‍රජන් වායුව නිකුත් වීම සඳහා. ඒ කර්මට ඇමෝනියා වැදගත්. දැන් මේ දවස්වල යනවනේ ඉන්න සංකල්පයක් නේද කාබනික පොහොර වවන්න අමාරුයි. කාබනික පොහොර විතරක් භාවිතා කරලා මේ ලෝක ජනගහනයට අවශ්‍ය ආහාර නිෂ්පාදනය කරන එක හරිම අමාරු වැඩක්. ඒතකොට ඒ සඳහා අනිවාර්යයෙන්ම රසායනික පොහොර භාවිතා කරන්න සිද්ධ වෙනවා. ඒතකොට මේ රසායනික පොහොරවල නෙමෙයි අවුල තියෙන්නේ. යූරියා ස්වභාවික ක්‍රියාවලියෙන් හැදුනත් යූරියාමයි මේ කෘත්‍රිමව හදලා ගත්තත් යූරියාව තමයි. මේ අවුල තියෙන්නේ එකක් මිනිස්සු පොහොර අධිකව අවශ්‍ය නැති ප්‍රමාණයට භාවිතා කරනවා. දෙවෙනි එක තමයි සමහර පොහොර අපිරිසිදුයි. ඒවා ඇතුලේ ඔය කැඩ්මියම් ආසනික් වාගේ බැරලෝහ අඩංගු වෙලා තියෙනවා. හරියට ඒවා පරීක්ෂණ වලින් හොයන්න නැති වුණා. අන්න ඒ වගේ වුණාම ඒවා බැරලෝහ මේ ජලයට එකතු වෙලා නිදන්ගත වක්ගඩු රෝග, ස්නායු ආබාධ, පිළිකා රෝග ආදී ඇති කරන්න පුළුවන්. හරි? එතන අපි මේ භූමි වායුව නැත්තා භාවිතා කරලා හයිඩ්‍රජන් නිපදව ගන්න ක්‍රියාවලියට කියනවා SMR process එක නැත්නම් SMR ක්‍රියාවලිය. SMR ක්‍රියාවලිය. Steam methane reforming. කුමාලයේ භාවිතා කරලා මෙතේන් වලින් නැවත හයිඩ්‍රජන් ජනනය කර ගැනීමේ ක්‍රියාවලිය තමයි steam methane reforming කියලා අපි හඳුන්වනවා. steam methane reforming. ජල වායුව කියලා තෝකට කියනවා. ජල වායුව. එතකොට මෙතනදී සිද්ධ වෙනවා ප්‍රතික්‍රියා තුනක්. ඉස්සරම අපි කරන්නේ මෙන්න මේ අපේ හයිඩ්‍රෝකාබනය කුමාරයත් එක්කලා ප්‍රතික්‍රියා කරනවා. ගොඩක් වෙලාවට මේකට මෙතේන් යොදාගන්නේ කුමාරයත් එක්කලා ප්‍රතික්‍රියා කරනවා. මේ ඉන්න පුළුවන් තැනක්. මම කියන්නේ මට හිතන පිළිවෙලට තමයි මම මේ කරගෙන යන්නේ. කුමාරයත් එක්ක ප්‍රතික්‍රියා කරවුවාම මෙතන ඇති වෙනවා කාබන් මොනොක්සයිඩ්. මේක ප්‍රත්‍යාවර්ත ක්‍රියාවක් කියලා සමහර තැන්වල තියෙනවා. මේ පුතේ නම් ප්‍රත්‍යාවර්ත නෙමෙයි තියෙන්නේ. කාබන් මොනොක්සයිඩ් ඇදෙනවා හයිඩ්‍රජන් වායුව ඇතුලේ. එන්න ඔය විදිහට හයිඩ්‍රජන් ඇතුලේ. මේ ප්‍රතික්‍රියාවේ එන්තල්පි විපර්යාසය ගත්තොත් එහෙම ධන 206යි. කිලෝජූල් මවුලයක විතර වෙනවා සම්මත තත්ත්වයක්. ඒ විශාල වශයෙන් තාප අවශෝෂක ප්‍රතික්‍රියාව. විශාල වශයෙන් තාප අවශෝෂක ප්‍රතික්‍රියාව. හරි විශාල වශයෙන් තාප අවශෝෂකයි. ඔව් 206. ඊට කලින් පොඩි වැඩක් කරන්න මට අමතක වුණා. මේ වායුව කුමාරයත් එක්ක ප්‍රතික්‍රියා කරනකොට මෙතනදී අපි උත්ප්‍රේරකයේ විදියට භාවිතා කරන්නේ නිකල්. උත්ප්‍රේරකයේ විදියට අපි භාවිතා කරන්නේ නිකල්. එතකොට මේ වායුව ඇතුලේ සල්ෆර් ආදිය තිබ්බොත් එහෙම සල්ෆයිඩ් වාගේ ලෝහ සල්ෆයිඩ් වාගේ තිබ්බොත් එහෙම H2S වායුව වාගේ තිබ්බ කියන්නේ ඒ ස්වභාවික වායුව ඇතුලේ සල්ෆර් නැති සුද්ධ ජීවීන් නිර්වාණි ශෝෂණය කරනකොට CH4 හැදෙනවානේ. ඒ වගේම ওই සල්ෆර් අඩංගු ආහාර දාම මත යැපෙන සුද්ධ ජීවීන් ওই පසේ තියෙන සල්ෆේට් ආදිය ප්‍රෝටීන ආදිය ඔක්සිහරණය කරලා ඒවා H2S බවට පත් කරනවා. එහෙම වුණොත් ඒ H2S අර නිකල් උත්ප්‍රේරකයට විෂසහිත වෙන්න පුළුවන්. නැත්නම් සල්ෆර් ඒ වගේ ඒවා ඒවට තැම්පත් වෙන්න පුළුවන්. ඒ නිසා අපි මේකේ තියෙන H2S ආදිය ඉවත් කරන්න ඕනේ. ඒ නිසා මේ SMR ක්‍රියාවලියට පෙර ස්වභාවික වායුව හරි අර නැප්තා හරි වල තියෙන හයිඩ්‍රජන් සල්ෆයිඩ් අයින් කරනවා. කොහොමද? හයිඩ්‍රජන් සල්ෆයිඩ් වායුව ප්‍රතික්‍රියා කරනවා ලෝහ ඔක්සයිඩයක් එක් සිංක් වාගේ. එතකොට සිංක් සල්ෆයිඩ් ඝනය ඇති වෙලා ජලය බවට පත් වෙනවා. හරි මුලින්ම
ස්වභාවික වායුවේ තියෙන හයිඩ්‍රජන් සල්ෆයිඩ් ඉවත් කරන්න ඕනේ. මම දැන් කියව කොහොමද ස්වභාවික වායුවට හයිඩ්‍රජන් සල්ෆයිඩ් එන්නේ? සල්ෆේට සල්ෆාඩංගු සංයෝග ඔක්සිහරණ ක්‍රියාවලියෙන් තමයි H2S එන්නේ. පොතෙල් විපාදු කරනකොට ඒ විදියලත් හයිඩ්‍රජන් සල්ෆයිඩ් වායුව තියෙනවා. ඒතර මුලින්ම මේක අයින් කරලා දාන්න. ඒක අයින් කරලා ඊට පස්සේ අපි මේක හුමාලයත් එක්ක පිළියම් කරමු. මේ ප්‍රතික්‍රියාව විශාල වශයෙන් තාප අවශෝෂකයි. ඒ නිසා අපි මේක 700ක් 800ක් අතර වාගේ උෂ්ණත්වයක් භාවිතා කරන්න ඕනේ. ඔය ගුරුවර පොතේ තියෙනවා යම් තැනක 1600ක් 1800ක් දුකද කියලා. ඒ කියන්නේ මොකද ෆැරන්හයිට් වලින්. ඒ වැරදිලා ඇතන තියෙන්නේ 700ක් 800ක් වගේ උෂ්ණත්වයක් මේ පළවෙනි ප්‍රතික්‍රියාවට දෙන්න ඕනේ. ඊට පස්සේ දෙවෙනි ප්‍රතික්‍රියාව කාබන් මොනොක්සයිඩ් ගෑස් දාන ජලය හුමාලය ජලය නෙමෙයි ගෑස් හුමාලය විතර හුමාලය එතන ගන්නේ අධිතප්ත හුමාලය සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි. අපි දන්නවා CI සෙල්සියස් කියන්නේ 1 atm බාහිර පීඩනයේදී ජලයේ තාපමානය 1 atm වලදී ජලය නටන්නේ 100 දී උනාට හැමතිස්සෙම ජලය නටන්නේ 100 නෙමෙයි. පීඩනය වැඩි කරලා ජලය නටන උෂ්ණත්වය වැඩි කරන්න පුළුවන්. පීඩනය වැඩි කරලා ජලය නටන උෂ්ණත්වය වැඩි කරන්න පුළුවන්. හරිද? 100ට වඩා වැඩි කරන්න පුළුවන්. ඒක අධිතත්ව හුමාලය මේකට අපිට යොදා ගන්න පුළුවන්. එතකොට මෙතන හැදෙනවා කාබන් ඩයොක්සයිඩුයි හයිඩ්‍රජන් වායුව. මේක ප්‍රත්‍යාවර්ත කියලා දීලා තියෙනවා. අරකට ප්‍රත්‍යාවර්ත තමයි. ඊට අමතරව මේක ඇතුලේ කෙලින්ම මෙතේන් කුමාරයාත් එක්ක ප්‍රතික්‍රියා කරලා ඔය ඕකේ තියෙන විදිහට පාඩම් කරන්න අමාරුයි. කාබන් ඩයොක්සයිඩ් සහ හයිඩ්‍රජන් ගෑස් දැන් මම එදා ඉස්සලා කතා කරන්න බැරුණා මේ ඒ කර්මාන්තය ආශ්‍රිතව සිද්ධ වෙන සල්ෆියුරින් නිකුත්වීම ආශ්‍රිතව සිදු වෙන පරිසර දූෂණය කුමක්ද? ඔයාලා පොඩ්ඩක් බලන්න. එතනදී මොන වගේ පරිසර දූෂණයක් සිද්ධ වෙන්න පුළුවන්ද? තාප දූෂණය වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් බලන්න එතන කතා කරන්න පැටලෙයි. ඔන්න ඔය විදිහට ප්‍රතික්‍රියා තුනක් වෙනවා. මේක සුළු වශයෙන් වෙන්නේ. මේක සුළු වශයෙන් සිද්ධ වෙනවා. සුළු වශයෙන් සිද්ධ වෙනවා. එන්තල්පි විපර්යාස ගත්තොත් එහෙම මේක ඍණ 41ක් විතර වෙනවා. මේක ඍණ 41ක් විතර වෙනවා. මේක මේ දෙක තමයි ප්‍රධාන කාර්යයන් දෙක. මේක ඍණ 41ක් වෙනවා. දැන් ඔය ක්‍රියාවලියේදී H2 ඵලදාව වැඩි කරගන්න. ඔය ටික තමයි උතන වැදගත් දෙක. H2 ඵලදාව වැඩි කරගන්න මොකක්ද අපිට කරන්න පුළුවන්? හරි මම මෙහෙම අහන්නම් මතක ඇති මම අහපු ප්‍රශ්න. හරි මම මෙහෙම වෙන ප්‍රශ්නේ අහගෙන යන්නම්. පළවෙනි ප්‍රශ්නේ මේ ප්‍රතික්‍රියා තුනේ ඉදිරියට එන්ට්‍රෝපියට කුමක් සිදු වේද? මේ ප්‍රතික්‍රියා තුන බලපුවාම ඉදිරියට එන්ට්‍රෝපියට කුමක් සිදු වේද කියලා හදාගන්න බලන්න. ආපු නැති අය ඉන්නවනේ උදේ. උලසිරි කියන්න බලන්න ඔයාලට මේ ප්‍රතික්‍රියා තුනේ එන්ට්‍රෝපියට උෂ්ණත්වය වැඩි කරපුවාම කුමක් සිදු වේද? නැත්නම් එන්ට්‍රෝපිය මොකක් වේද කියන්නේ ඉදිරියට මේ ප්‍රතික්‍රියාවල ඉදිරියට යනකොට එන්ට්‍රෝපියට මොකද වෙන්නේ? පළවෙනි එකේ ඉදිරියට වායුමවල සංඛ්‍යාව වැඩි වෙන හින්දා තුලිත කරගවනේ තුලිත නෑ. එතන කාබන් මොනොක්සයිඩ් එක එතන තුනක් තියෙනවා. තුනක්. මේක නම්
තුලිතයි නේ. ඒක නම් තුලිතයි. මේක ගත්තාම දෙකෙන් වැඩි වෙන්න ඕනේ මෙතන 4ක්. ඉදිරියට වායු මෝල් සංඛ්‍යාව වැඩි වෙනවා. එතකොට එන්ට්‍රොපිය වැඩි වෙනවා. එහෙනම් මේ ප්‍රතික්‍රියාවේ එන්ට්‍රොපි විපර්යාසය ධනයි. ඔව්. මේ ප්‍රතික්‍රියාවේ එන්ට්‍රොපි විපර්යාසය ධනයි. දෙවෙනි එක දිහා බලාගෙන හරියටම කියන්න බෑ. ගාන හදන්න නැතුව මොකද මෙතන වායු මෝල් ගානේ විශාල වෙනසක් වෙන්නේ නැහැ. කොහොමරි අඩු වෙන්න හෝ වැඩි වෙන්න පුළුවන් මේ වගේ තැනකදී ගණන් හදන්න ඕනේ. හැබැයි මේ පැත්තේ තියෙන ලොකු වායු දෙකක් නේ. ලොකු වායු දෙකකින් ලොකු එක වායුවකුයි පොඩි වායුවකුයි මේකේ සුළු වශයෙන් ඍණ වෙන්න පුළුවන්. නමුත් එහෙම හරියටම කියන්න බෑ. ලොකුවට හැබැයි එන්ට්‍රෝපිය වෙනස් වෙන්නේ නැහැ. මොකද වායුන්ගේ ලොකු වෙනසක් නැහැ එන්ට්‍රෝපිය අතර. වායුව සංකීර්ණ වෙනකොට එන්ට්‍රෝපිය වැඩි. ඒ කියන්නේ පුතේ දැන් උදාහරණයක් හයිඩ්‍රජන්ට සාපේක්ෂව කාබන් ඩයොක්සයිඩ් කියන වායුවේ එන්ට්‍රෝපිය වැඩි. හයිඩ්‍රජන්ට සාපේක්ෂව කාබන් ඩයොක්සයිඩ් කියන එකේ එන්ට්‍රෝපිය වැඩි. ඒ වායුව සංකීර්ණ නිසා. හැබැයි මේක ගත්තාම දෙපැත්තේ ලොකු වෙනසක් නැහැ. මේක දෙපැත්තේ වායු මෝල් ගණන් සමානයි. ඒ නිසා මේ ප්‍රතික්‍රියාවේ එන්ට්‍රෝපියේ විශාල වෙනසක් නැහැ. ඊළඟ එකක් වෙනවා මොකද වෙන්නේ? මේ පැත්තට යනකොට වායු මෝල් සංඛ්‍යාව වැඩි වීමක් සිදු වෙලා තියෙනවා පැහැදිලිවම. ඒ නිසා ඉදිරියට එන්ට්‍රෝපිය දානවා. මේකේ හරියටම කියන්න බෑ ගාන හදන්න නැතුව විශාල වෙනසක් නැහැ. මොකද වායු මෝල් සංඛ්‍යාව විශාලව වෙනස් වෙලා නැහැ. මේකෙන් ඩෙල්ටා S ධනයි. හරි. එතකොට දැන් කුලසිරි මට පැහැදිලි කරලා දෙන්න බලන්න පළවෙනි ප්‍රතික්‍රියාවේ අද කෙලින්ම අහනවා විභාගයම ඔයාගෙන් පළවෙනි ප්‍රතික්‍රියාවේ ස්වයං සිද්ධතාව පළමු ප්‍රතික්‍රියාවේ ස්වයං සිද්ධතාව හරි තාපගතික දත්ත ඇසුරෙන් පැහැදිලි කරන්න. තාපගතික දත්ත මේ උෂ්ණත්වය සමග ස්වයං සිද්ධතාව තාපගතික දත්ත වලින් පැහැදිලි කරන්න. මේක ඉතා වැදගත්. අලුතෙන් දැම්මට ඇහුවේ නැත්නම් මම දැන් කුලසිරි පැහැදිලි කරලා දෙන්න බලන්න. පළමු ප්‍රතික්‍රියාව තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක්. ඒකේ ඉදිරියට වායු මෝල් සංඛ්‍යාව වැඩි වෙන හින්දා එන්ට්‍රෝපිය වැඩි වෙනවා. එතකොට එන්ට්‍රෝපිය ධනාගයක්. එතකොට ඩෙල්ටා G සමානයි ඩෙල්ටා H ඍණ T ඩෙල්ටා S වලට S ගත්තහම ඒකේ ඩෙල්ටා S ධනාගයක් වෙනවා. එතකොට ඍණ ඩෙල්ටා S ඍණ වෙනවා. එතකොට උෂ්ණත්වය වැඩි කරපුවාම ඩෙල්ටා G වල ඍණ ගතිය වැඩි වෙනවා. එතකොට ස්වයංසිද්ධතාවය වැඩි වෙනවා. හරියට පැහැදිලි ඇති යා කීවා. මේ පළවෙනි ප්‍රතික්‍රියාව ගත්තොත් එහෙම උදේ කියලා දුන්න එක පළවෙනි ප්‍රතික්‍රියාව ගත්තොත් එහෙම තාප අවශෝෂකයි සාමාන්‍ය තත්ත්වයන්ට සිද්ධ වෙන්නේ නැහැ මේක. මේ ප්‍රතික්‍රියාව සාමාන්‍ය තත්ත්වයන්ට සිද්ධ වෙන්නේ නැහැ. මොකද ගොඩක් තාප අවශෝෂකයි එන්ට්‍රෝපිය චුට්ටක් දානවා. හරි. නමුත් උෂ්ණත්වය වැඩි කරනකොට ඩෙල්ටා S වැඩි වෙනවා. ඩෙල්ටා S ධනයි. එහෙනම් T වතාවක් ඩෙල්ටා S ධනයි. ඍණ T වතාවක් ඩෙල්ටා S ඍණයි. එතකොට උෂ්ණත්වය වැඩි කරනකොට ඍණ T වතාවක් ඩෙල්ටා S අඩු වෙනවා. ඍණ ගතිය වැඩි වෙනවා. එතකොට ඩෙල්ටා G වල ඍණ ගතිය මේත් එක්කම වැඩි වෙනවා. එතකොට උෂ්ණත්වයත් එක්කලා මේකේ ස්වයං සිද්ධතාවය වැඩි වෙනවා. ඉදිරියට නැඹුරුව වැඩි වෙනවා. එහෙම කියන්නේ ඉදිරියට නැඹුරුව වැඩි වෙනවා. 700 800 වගේ උෂ්ණත්වයට එනකොට මේක සම්පූර්ණයෙන්ම ඉදිරියට ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. 700 800 තත්ත්වයට එනකොට සම්පූර්ණයෙන්ම ඉදිරියට ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. හරිද? තමයි තාප අවශෝෂක ක්‍රියාවලිය සිදුවීමත් සමග පද්ධතිය සිසිල් වෙනවා. ඊළඟට වෙන්න මේක සිද්ධ වෙනවා. මේකට උෂ්ණත්වයේ බලපෑමක් නැහැ. මේක ඕනම උෂ්ණත්වයකදී ස්වයං සිද්ධ තත්ත්වයකටපත් වෙනවා බොහෝ වෙලා. අඩු උෂ්ණත්වවලදී පවා මේක ස්වයං සිද්ධයි.
ඒක අඩු උෂ්ණත්වවලදී පවා ස්වයන් සිද්ධ. ආපහු අපි කරන්නේ දැන් මෙයා මෙහෙම ප්‍රතික්‍රියා කරනකොට හුමාලේ ඉවර වෙනවානේ 700 800 මෙයා ප්‍රතික්‍රියා කරනකොට හුමාලේ ඉවර වෙනවා. එකපාරටම අපි කරන්නේ ආපහු ටික වෙලාවකට පස්සේ නැවත හුමාලේ පද්ධතියට එකතු කරනවා. හුමාලයේ උෂ්ණත්වය 700 800 තරම්ම නැහැනේ. එතකොට මේ හුමාලයේ එකතු කිරීමත් සමග මේ පද්ධතියේ උෂ්ණත්වය අනිවාර්යෙන් අඩු වෙනවා. අඩු වුණාම නැවත මේ ප්‍රතික්‍රියාව සාමාන්‍යතත් අඩු උෂ්ණත්වයේදී පවා සිද්ධ වෙන හින්දා මේ ප්‍රතික්‍රියාව සිද්ධ වීමත් සමග ඒක තාපදායකයි. ඒ තාපයෙන් නැවත මේක රත් වෙලා යනවා. ආයෙ මීතේන් එකතු කරනවා. ආයෙ හුමාලයේ ඉදුමිවත් එක ප්‍රතික්‍රියා කරනවා. ওই විදිහට මේක දිගටම කරනවා. මේකෙන් තාපය අවශෝෂණය කරනවා. මේකෙන් තාපය දායක කරනවා. මේකත් ඉතින් අනිවාර්යයෙන්ම ඉදිරියට එන්ට්‍රෝපිය වැඩි වෙනවා. මේකේ ඉදිරියට යනකොට මොකද වෙන්නේ? මේ උෂ්ණත්වය වැඩි කරනකොට මේකේ සුරක්ෂිතතාවය වැඩි වීමක් සිද්ධ වෙනවා. ඔක තමයි SMR process එක. ඔක අලුතෙන් දාලා තියෙන එක. ඕක එන්න පුළුවන්. එතකොට මේකේ උත්ප්‍රේරකය මොකක්ද? නිකල්. උත්ප්‍රේරකයට බාධා කරන්නේ කවුද? හයිඩ්‍රජන් සල්ෆයිඩ්. උත්ප්‍රේරකයට හයිඩ්‍රජන් සල්ෆයිඩ් බාධා කරන නිසා උත්ප්‍රේරකයට හයිඩ්‍රජන් සල්ෆයිඩ් බාධා කරන නිසා ඒ හයිඩ්‍රජන් සල්ෆයිඩ් කලින් ඉවත් කරන්න ඕනේ. ඒ සඳහා මෙයා සිංක් ඔක්සයිඩ් එක්කලා ප්‍රතික්‍රියා කරනවා. නැත්නම් උත්ප්‍රේරකයේ විෂ වීමට ලක් වෙනවා. උත්ප්‍රේරකයේ විෂ වීමට ලක් වෙනවා. හරි. උත්ප්‍රේරකයේ විෂ වෙනවා. හරි ඕන කෙයක් තියෙනවා නම් ලියා ගන්න. සාමාන්‍යයෙන් මෙන්න මෙයා 200 400 වගේ මට්ටමේදීවත් වෙනවා. ඊට පස්සේ යාර උෂ්ණත්වය වැඩි වුණා කියලා අවුලකුත් නැහැ. 200 මේක තාපදායකයි. හුමාලය එකතු කරනවා. පළවෙනි ප්‍රතික්‍රියාව වුණාට පස්සේ හුමාලය එකතු කරනවා. උෂ්ණත්වය අඩු වෙනවා. උෂ්ණත්වය අඩු වුණාට පස්සේ මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙනකොට ඒ තාපයෙන් නැවත මේක 700ට රත් වෙනවා. ඊට පස්සේ ආපහු මීතේන් යවනවා. එයා නැවත ප්‍රතික්‍රියා කරනවා. ඉතින් ඉස්සරෝම හුමාලයයි මීතේන් මිශ්‍රණය කරන් 700ට රත් කරනවා. ඔක කරන් ඊට පස්සේ මේක හැදෙනවා. හැදීමත් එක්ක ඕකට නැවත උඩ හුමාලය එකතු කරන්නේ අඩුයි. හරි. ඊට පස්සේ නැවත හුමාලය එකතු කරනවා. එතකොට මේ හුමාලය වැඩි කරනකොට මේ ප්‍රතික්‍රියාව මේ පැත්තට බලනවා. හරි. එතකොට හුමාලය එකතු කිරීමත් එක්ක අනිවාර්යයෙන් උෂ්ණත්වය අඩු වෙනකොට හුමාලය වැඩිපුර දානවා. හුමාලය එකතු කිරීමත් එක්ක උෂ්ණත්වය අඩුයි. අඩු වුණා 200 400 ඇතුළත මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. ඊළඟට මෙයා තාපදායක නිසා මේ තාපදායක ඉදිරි ක්‍රියාවත් එක්කලා පද්ධතිය රත් වෙනවා. රත් වීමත් එක්කලා මොකද වෙන්නේ? නැවත උෂ්ණත්වයේ ඉහළ යාමක් සිද්ධ වෙනවා. හරි. ඒ වගේම තමයි නැප්තා වලින් ලබා ගන්නෙත් ඔය විදිහටම තමයි. නැප්තා වලින් ලබා ගන්නෙත් ඔය විදිහ. ඔය ක්‍රමයට කියනවා SMR process එක. ක්‍රමය කොහොමද? මීතේන් නැත්නම් නැප්තා C6H14 හුමාලයත් එක්ක මිශ්‍ර කරලා 700 800 උෂ්ණත්වයේදී මේ විදිහට පරිවර්තනය කරනවා. මේකට අනිවාර්යෙන් ඉහළ උෂ්ණත්ව අවශ්‍ය වෙනවා. එතකොට මේ ඉහළ උෂ්ණත්වයේදී මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. සිද්ධ වීමත් සමග විශාල වශයෙන් තාපයේ අවශෝෂණයක් සිද්ධ වෙනවා. ඊට පස්සේ අපි මේකට හුමාලය එකතු කරනවා. හුමාලය එකතු කරලා මේ දෙවෙනි ක්‍රියාවලිය සිද්ධ කරන්න දෙනවා. මේක 200 400 වගේ මට්ටමේදී සිද්ධ වෙනවා. මේකට හුමාලය එකතු කරනකොට උෂ්ණත්වය අඩු වෙනවා. දෙවෙනි ක්‍රියාව සිද්ධ වීමත් සමග හුමාලය එකතු කරනකොට ඒක දකුණට බර වෙනවා වැඩි. දෙවෙනි ප්‍රතික්‍රියාව සිද්ධ වීමත් එක්ක මේ පද්ධතියේ මේ තාපයෙන් නැවත රත් වෙනවා. නැවත රත් වෙලා පළවෙනි ප්‍රතික්‍රියාවට අවශ්‍ය උෂ්ණත්වය ලබා දෙනවා. ওই විදිහට මේක නැවත සිද්ධ කරන්න පුළුවන්. හරි. ඊළඟට මෙන්න මේක තමයි ඊළඟට වලකින් අහන්න පුළුවන්. මේ තාපගතික දත්ත මගින් පැහැදිලි කරනවා. මේකට එච්චරම උෂ්ණත්වයේ අදාළත්වයක් නැහැ. උෂ්ණත්වය වැඩි කරා කියලා මේ ප්‍රතික්‍රියාව එච්චර ස්වයංසිද්ධතාවයේ වැඩි වීමක් සිද්ධ වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් 200යි 400යි අතර උෂ්ණත්වයේදී මේක හොඳින් සිද්ධ වෙනවා. දැන් ඔය SMR ක්‍රමයෙන් හදාගත්ත හයිඩ්‍රජන් වායුව
ඊළඟට ඔයා භාගික ආසවනය කරලා හදාගත්ත නයිට්‍රජන් වායුව ප්‍රතික්‍රියා කරවන්න ඕනේ. ඔය ප්‍රතික්‍රියා කරවීම ලේසි නෑ. ඔය ප්‍රතික්‍රියා කරවීම ලේසි නෑ. ඒක තමයි අමාරුම වැඩේ. ඒ සඳහා හේබර් කියලා විද්‍යාඥයා හඳුන්වා දුන්නු බෝෂ් කියලා විද්‍යාඥයා විසින් දියුණු කරපු හේබර් බෝෂ් ක්‍රමය තමයි අපි යොදාගන්නේ. ඉස්සර මිනිස්සු නයිට්‍රජන් ප්‍රභවයේ විදියට භාවිතා කරේ ඔය නයිට්‍රේට ලවණ තියෙන තැන්. ඒවා කාන්තාර ප්‍රදේශවල තියෙනවා. දැන් අපි වගේ රටක සෝඩියම් නයිට්‍රේට් වගේ එකක් එළිය තියන්න බෑ දියේ. හැබැයි කාන්තාර ප්‍රදේශවල වැස්ස නැති නිසා ඒ ප්‍රදේශවල ඔය සෝඩියම් නයිට්‍රේට්, පොටෑසියම් නයිට්‍රේට් වගේ නයිට්‍රේට නිදි විදියට තැන්පත් වෙලා තියෙනවා. ඕවා කෙලින්ම යුරෝපයේ රටවල් ආනයනය කරගත්තා. දෙවනි ලෝක යුද්ධයත් එක්ක ජර්මනියට ආර්ථික සම්බාධක වැටෙනකොට මෙයාලට නයිට්‍රජන් ප්‍රභව නැති වුණා. මේ නයිට්‍රජන් ප්‍රභව එකක් පොහොර නිෂ්පාදනය කරන්න ඕන වෙනවා. දෙක වෙඩි බෙහෙත් නිෂ්පාදනය කරන්න ඕන වෙනවා. ඒක යුද්ධ කරගෙන යන්නත් බෑ. ආහාර හිඟේකුත් ඇති වෙනවා. ඒ නිසා රට ඇතුලේ හිටපු හේබර් කියන විද්‍යාඥයා වායුගෝලයේ වාතය භාවිතා කරලා ඇමෝනියා නිෂ්පාදිත නයිට්‍රජන් නිෂ්පාදනය ගන්න තිර කරන්න ක්‍රමයක් හොයාගත්තා. එයා එතනදී ඔය උත්ප්‍රේරකයේ විදියට භාවිතා කරේ ඔස්මීනියම් කියන උත්ප්‍රේරකය. ඒක ටිකක් මිල අධිකයි, ඒ වගේම අක්‍රීය වෙන්න බලනවා ඉක්මනට. අනේ ඒ නිසා ඒක දියුණු කරලා ඒකේ උත්ප්‍රේරකයේ ලාභදායී උත්ප්‍රේරකයක් බවට පත් කරන්නේ බෝෂ් කියන විද්‍යාඥයා විසින්. ඒ නිසා මේකට හේබර් බෝෂ් ක්‍රමය කියලා කියනවා. ලෝකෙ තියෙන එකම කර්මාන්තය නොබෙල් තෑග්ග දෙපාරක් හම්බෙන්නේ. හේබර්ටත් නොබෙල් තෑග්ග හම්බ වෙනවා. බෝෂ්ට නොබෙල් තෑග්ග හම්බ වෙනවා අර උත්ප්‍රේරකයේ සොයා ගැනීම නිසා. අද වෙනකොට ලෝකේ ජනගහනය බිලියන 7ක් විතර වෙනවා කියලා කියන්නේ නේද? 2050 වෙනකොට ඔක බිලියන 9ට යයි කියන්නේ. එතකොට අනාගතයේ ආහාර අවශ්‍යතාවය සඳහා ඇමෝනියා කියන දේ ඉතාම වැදගත්. මොකද ශාකවලට නයිට්‍රජන් අත්‍යවශ්‍ය මූලද්‍රව්‍යයක්. මේ නයිට්‍රජන් සැපයීම සඳහා පොහොර නිෂ්පාදනය කරන්න පොහොර දාන ශාකවලට මේ පොහොර නිපදවීමේ මූලිකම ප්‍රභවය නයිට්‍රජන්. ඉතින් ඇමරිකා එක්සත් ජනපදයේ තමන්ගේ ස්වභාවික වායුවෙන් 60% භාවිතා කරන්නේ ඇමෝනියා නිෂ්පාදනයට අදාළ හයිඩ්‍රජන් වායුව ලබා ගැනීම සඳහා. හරි? එහෙනම් මම දැනගන්න කීක කතාව. එන්න මේක හොඳට අධ්‍යයනය කරන්න ඕනේ. මේක එන්න පුළුවන්. හරි? මේක පිළිවෙලට මේ කරගෙන යන්න අදම අධ්‍යයනය කරලා ඉවර කරගන්න එක ලේසියි ඈ. සමහර පාඩම් 3-4 පාඩම් කරා. ඊරියක් මම මේ පාර වැඩිපුර අවධානයක් දෙනවා. හදිස්සිය આવොත් ළමයින්ට ලියාගන්න ලේසියි. අමතර ප්‍රශ්නයකට හුරු වීමක් විදිහට තමයි කරන්නේ. හරිද? දැන් මේ රූපයන් ටිකක් සංකීර්ණයි. දැන් අපි කතා කරමු N2 gas H2 gas එක්ක ප්‍රතික්‍රියා කරවලා හදනවා ඇමෝනියා. කවදාවත් එක දිගට පාඩම් කරන් යන්නේ එපා. SMR ක්‍රමයේ වෙනම බලන්න. ඔක්කොම බලාගෙන යනකොට පැටලෙනවා එකක්. හරි දැන් නෑ ඒකටම දාගන්න ඕනේ. පැටලෙනවා එකක්. මොකද රිලවුල් කරගන්න. පැටලෙන්න දෙන්න එපා විශේෂ එක. ඊළඟ එක තමයි හොඳට අවබෝධ කරගෙන පාඩම් කරන්න. ඒතර මෙතන දෙකයි. yes ඔන්න ඔය ප්‍රතික්‍රියාව තමයි. මම ඉස්සරෝම කියන්නේ පාතිමා අස්පා වඩ කියන්නේ ඇමෝනියා වල ප්‍රයෝජන පොහොර නිෂ්පාදනයට මොන වගේ පොහොරද පුතේ හදන්නේ? යූරියා වෙන නයිට්‍රික් අම්ල නිෂ්පාදනයට නෑ පොහොර වර්ග ඔයා දන්නේ යූරියා විතරද?
යූරියා වලින් ඇමෝනියා තියෙන පොහොර වර්ග නැද්ද? අද උදේත් එකක් කිව්වා. ඇමෝනියයි සල්ෆියුරික් ප්‍රතික්‍රියා කරලා හදනවා ඇමෝනියම් සල්ෆේට්, ඇමෝනියම් නයිට්‍රේට්. මේ වගේ ඒවත් පොහොර තමයි. හරිද? එතකොට ඇමෝනියම් නයිට්‍රේට්, ඇමෝනියම් සල්ෆේට්, යූරියා වැනි නයිට්‍රජන් අඩංගු පොහොර නිපද වීමට අන්න ඒ වගේ ගැඹුරින් ලියන්න උත්තරයක් ලියනකොට පොහොර නිපද වීම නිකන් 10 පන්ති ළමයින්ගේ උත්තරයක් වගේ. එතකොට යූරියා විතරක් එකක් මදි දෙකක් විතර ගන්න. ඇමෝනියම් සල්ෆේට් නයිට්‍රජන් අඩංගු පොහොර නිපද වීමට ආරම්භ 10 කතන්දරයක් කරන්න දෙයක් නෑ ඔයාගේ උත්තරේ. වෙන නයිට්‍රික් අම්ලයේ නිපද වීමට වෙන සීත වායුවක් විදියට සීත වායුවක් නෙමෙයි සීතකාරක වායුවක් විදියට ඒක ලියනකොට කොහොමද කියන්නේ? මස් වැනි විශාල සීතාකාරවල සීතකාරක වායුව විදියට ඇමෝනියා වායුව යොදා ගන්න. සීතකාරක වායුව විදියට ඇමෝනියා යොදා ගන්න පුළුවන්. හරිද? ගෘහස්ත පිරිසිදුකාරකයක් මන්නේ දැන් ගෘහස්ත පිරිසිදුකාරකයක් විදියට ඇමෝනියා යොදා ගන්න පුළුවන්. ගෘහස්ත පිරිසිදුකාරකයක් විදියට ඇමෝනියා යොදා ගන්න පුළුවන්. ඒ ගොඩක් ඒවල් වල තියෙන පිරිසිදුකාරකවල ඇමෝනියා අන්තර්ගත වෙලා තියෙනවා. ඊළඟට කටිනත්වය ඉවත් කරන්න. ජලයේ කටිනත්වය ඉවත් කිරීම සඳහා භාවිතා කරන්න පුළුවන් ඇමෝනියා දාපුවා මේකේ තියෙන හයිඩ්‍රොක්සයිඩ් වලින් කැල්සියම් මැග්නීසියම් වාගේ අයන අවක්ෂේප වෙනවා. කැල්සියම් මැග්නීසියම් වාගේ අයන අවක්ෂේප වෙනවා. බලන්න බහුවර්ණයකට ඔහොම අහලා තිබ්බොත් එහෙම ඔයා දන්නේ නැති එකක් තිබ්බොත් එහෙම ටක් ගාලා ඔයාට ඒක වර්ධින්න පුළුවන්. දැන් දෙගිරියාවක් එක්ක. අවදිනා මොනවද? කටිනත්වයේ ඉවත් කරන්න. ඕක ඉක්දා වැදගත් වෙයි බොයිලර් වලින් ඔපරේටර් කරනකොට අපිට වඩා මේ වගේ තැන් වලදී වැදගත්. මොකද ඒවා යොදාගන්නේ අධිතත්ව හුමාරේ. ඒතර ඔය කඩින ජලයේ කියුල් ස්පටික එහෙම ගිහිල්ලා තැන් වල තැම්පත් වුණොත් එහෙම ටික කාලයකට ඒක බැඳෙනවනේ. බැඳුනොත් එහෙම අර නලවල වර්ගඵලය එහෙම විනාශ වෙනවා. ඒ නළුවේ හුමාලය හදලා එහෙම යන්නේ අධික පීඩනයකට රොද්දන විදිහට මේක හදලා තියෙනවා. ඒකට මේ නලයේ වර්ගඵලයක් එහෙම තියෙනවා. දැන් හිතන්නකෝ මේ කොහේ හරි ගිහලා කැල්සියම් කාබනේට් ටිකක් ආවේ තැම්පත් වුණා කියලා. එහෙම වුණොත් මේ නලයේ පෘෂ්ඨික වර්ගඵලය අඩු වෙනවා. අඩු වෙනකොට දැන් අපි මෙතනදී මේ කම්පියුටරයිස් කරලා තියෙන්නේ. ඒතකොට මේක යනකොට මෙතනදී අපි බලාපොරොත්තු වෙන පීඩනයක් තියෙනවා. දැන් අනිවාර්යෙන් නලයේ වර්ගඵලය අඩු නිසා මොකද වෙන්නේ? පරිමාව අඩු නිසා මෙතනදී පීඩනය හිතුවට වඩා වැඩි වෙනවා. ඒතකොට මේ හරියට නලයේ සිදුරු වෙන්න බලන්න. සිදුරු වුණොත් එහෙම මොකද වෙන්නේ? කාන්දු වෙනවා. ඒ කාන්දු වෙන්නේ හුමාලය අධිතත්ව හුමාලය. දැන් මේ සමුගස් කන්දයෙන් භාවිතා කරන්නේ සාමාන්‍ය තත්ත්වයට තියෙන සෙල්සියස් අංශක 100 හුමාලය නෙමෙයි. බංගනේ ප්‍රෙෂර් එක වැඩි කරොත් හුමාලය මේ නටන උෂ්ණත්වයක් වැඩි වෙනවා. එතකොට ඒ හුමාලය 100 හුමාලය කොහොමනම් 400 500 දී හුමාලය හදාගත්තොත් ඒ හුමාලය ඊටම තාප ශක්තියෙන් වැඩි. ඒතර ඒවා මේවා ලීක් වුණොත් එහෙම පිපිරීමක් වගේ දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා කියුල් ගතිය ඉවත් කරන එක ඊටම වැදගත් වෙනවා. ඊළඟට ওই රබර් කිරීම ගැන අපි කතා කරා. කිව්ව මොකද්ද? රබර් අංශු වටේට ෆොස්ෆොලිපිඩ ප්‍රෝටීන ස්තරයක්. ප්‍රෝටීන් සහ ඔය කාබොක්සිලික් අම්ල ආදී මේදේ අඩංගු ස්තරයක් තියෙනවා. ඒක පොඩ්ඩක් අයන තියනවා මේක. කාබොක්සිලික් අම්ලවල අයන තියෙනවා. මේ ඍණාරෝපිත අයන නිසා මේ අංශු විකර්ෂණය වෙලා තියෙනවා. මේක ආම්ලික වුණොත් එහෙනම් මොකද වෙන්නේ? මේ අංශු අතර විකර්ෂණය අඩු වෙලා මේවා අවසාදනය වෙන්න බලනවා. ඒ වුණොත් රබර් කිරි කැටි ගැහෙනවා. ඒ රබර් කිරි කැටි ගැසීම වළක්වන්න නම් රබර් කිරි එතකොට අකාලයේ කැටි ගැහුණාම හොඳ නිර්මාණයක් කරගන්න බෑ. උඩට මේක ඒකාකාරව තැම්පත් කරගන්න බෑ. ඒ නිසා මොකද කරන්නේ? කර්මාන්තශාලාවට යනකම් රබර් කිරි කැටි ගැහෙන එක වළක්ව ගන්න ඕනේ. ඒ සඳහා වාෂ්පීක කරන්න ඕනේ මාධ්‍ය. වාෂ්පීක කිරීම සඳහා ඇමෝනියා භාවිතා කරනවා. රබර් කිරි අකාලයේ කැටි ගැසීම වළක්වා ගැනීම. අමතක නම් එතන මාර්ක් කරන් බලන්න. මට විතරක් තනියම මේවා කරන්න බෑ අමාරුයි. ආන්කෝ මම බෙහෙසටපත් වෙලා ඉන්නවා වගේ වැඩේ. තුන් හතර පාරයි මතක් කරනවානේ. તો රබර් කිරි අකාලයේ කැටි ගැසීම වැළැක්වීම සඳහා ඇමෝනියා
ඇමෝනියා භාවිතා කරනවා. දැන් මේවත් මතක් කරන්න එපා මම. ඔයාලා හිතන්න ඔයාලා හරි දුර්වලයි. කැපවීම මදි. මං කීවනේ ලකුණු දාන්න කියලා ඒවා කරන්නෙත් නැහැ. TNT වාගේ පුපුරන ද්‍රව්‍ය නිෂ්පාදනය කරන්නේ ඇමෝනියාම නෙමෙයි කෙලින්ම. එතනදී ගානේ පුතේ නයිට්‍රික්. එතකොට ඒක සාධාරණ නෑ නේද? TNT ඒවා ලියන්න ඒක නයිට්‍රික් වලට ගමු ඈ. ඔය වෙඩි බෙහෙත් නිෂ්පාදනයේ සිල්වර් නයිට්‍රේට් ඒ වගේ ඒවා ගන්න අතනට ඇමෝනියා නිෂ්පාදනය වෙනම ගන්න. මොන තව තියෙනවා වීදු නෑ. අන්න ඒ ටික ලියා ගන්න. ඒවා දී ඇති නෝට් එකේ. අපි යන්නේ ඇමෝනියා වල ප්‍රයෝජන හරි. right. ඊළඟට අපි එනවා හේබර්-බෝෂ් ක්‍රමය. හේබර්-බෝෂ් ක්‍රමයට එනවා දැන්. ඔන්න ප්‍රයෝජන කතා කරා, අමුද්‍රව්‍ය හදාගන්න විදිය කතා කරා. හරි SMR ක්‍රමය ගැන කතා කරා. ඒකේ තාපගතික தත්ත්වය, ඒක කරන විදිය, ඒ වගේ දේවල් කතා කරගෙන ඊළඟට අපි එනවා මෙන්න මෙතනට. නම් ප්‍රශ්නේ අහනවා ලේචැට්ලිය මූලධර්මයට අනුව. අහන ප්‍රශ්නේ හොඳට තේරුම් ගන්න. ලේචැට්ලිය මූලධර්මයට අනුව. ඔය ගෙවල් වල තේරුම් නැති ඔය පොතේ තියෙන ඒවා ළමයින්ගෙන් අහන්නවා. ඒතර ගෙවල් වල ඉන්නවා නම් ළමයි පාඩම් කරන හැටි හිතාගන්න. මේ පොතේ තියෙන විෂය කරුණක් බෑ ලේසි ඒවා. අමාරුව තියා ලේසි ඒවත් බෑ. ලේචැට්ලිය මූලධර්මයට අනුව. පුළුවන් නම් ඉන්නවා. මූලධර්මයට අනුව. හරි ලේචැට්ලිය මූලධර්මයට අනුව. මේකේ ඵලදාව ඇමෝනියා වැඩි කරන්නේ කොහොමද? මේ ඉදිරි ක්‍රියාව තාපදායකයි. ඍණ අණු දෙකක් විතර වෙනවා. ඍණ අණු දෙකක් විතර වෙනවා මේක තාපදායකයි. ලේචැට්ලිය මූලධර්මයට අනුව ඇමෝනියා ඵලදාව වැඩි කරන හැටි. උදෙත් කරලා දුන්නා උදෙත් කතා කරා නෙත්මි කහපාට ප්‍රොෆයිල් එකක් තියෙන නෙත්මි අනේ නෙත්මි ප්‍රබෝධ වෙන්නේ කො ඇහෙන්නේ නැද්ද? නෙත්මි ප්‍රබෝධා ඉන්නවද? නෙත්මි ප්‍රබෝධා. අනිත් නෙත්මි. ඉන්නවා සර්. මට පොඩ්ඩක් දෙන්න බලන්න ලේචැට්ලිය මූලධර්මයට අනුව ඇමෝනියා ඵලදාව වැඩි කරගන්න ඔයා මොකද කරන්නේ? සර් උෂ්ණත්වය වැඩි කරද්දී පද්ධතිය උෂ්ණත්වය අඩු කරගන්න හදනවා. එතකොට මේක තාපදායකයි. ඒ හින්දා මේ තාපදායක හින්දා ඒක ඉස්සරහට නැඹුරු වෙන්න හදනවා. තාපදායක නම් උෂ්ණත්වය වැඩි කරද්දී ඉස්සරහට නැඹුරු වෙනවා. ඒක කොහොමද විභාගයේ උත්තරය හදලා ලියන්නේ? දැන් මලෙන් අහනවා ඊට ප්‍රතික්‍රියාවේ ඇමෝනියා ඵලදාව වැඩි කිරීමට ලේචැට්ලිය මූලධර්මයට අනුව ඔබට සිදු කළ හැකි දේ කුමක්ද? ඉදිරි ක්‍රියාව තාපදායකයි. ඒ උෂ්ණත්වය වැඩි කරනවා. තීව්‍රතාවය වැඩි කරගන්න. ඔය දැන් ඔය කටපාඩමින් ඔහේ කියන්න එපා. දැන් අර මතක දේවල් ඔහේ කියන බාන්නේ කියපු වචන දෙක දිහා ඔය වගන්ති දෙක දිහා ඔයාම බලන්න කිසි සම්බන්ධයක් තියෙනවද කියලා. යූමි සර්
දැන් බලන්න ලේජැට්ටියේ මූල ධර්මයට අනුව මේකේ පළදාව වැඩි කර ගන්න මොකද්ද කරන්න පුළුවන්? ඉදිරි ක්‍රියාව තාපදායකයි. හරි. එතකොට උෂ්ණත්වය වැඩි කරනකොට ප්‍රතික්‍රියාව පසුවත නැමුරු වෙනවනේ. එතකොට උෂ්ණත්වය අඩු කරොත් ලේජැට්ටි මූල අණුව මේ ප්‍රතික්‍රියාව ඉදිරියට නැමුරු වෙනවා. එතකොට ඇමෝනියා මේ වැඩිපුර හදන්න පුළුවන්. අන්න හරි එච්චරයි. අහන්නේ මොකද්ද ලේජැට්ටියේ මූල ධර්මයට පැහැදිලි කර දෙන්න විතරයි. ඇමෝනියා නිෂ්පාදනයේදී කරන දේ නෙවෙයි. උෂ්ණත්වය එහෙනම් මොකද වෙන්න ඕනේ? ලේජැට්ටියේ මූල ධර්මයට අනුව මේ ක්‍රියාවට මොකක්ද හිත කර වෙන්නේ? අඩු උෂ්ණත්ව මේ ක්‍රියාවලියට හිත කරයි. අඩු උෂ්ණත්ව මේ ක්‍රියාවලියට හිත කරයි. ඔයාලා මේ මන් දෙන පාත් එක පාවිච්චි කරන්න. එක ඔයාලා සහ ඔයාලට ගන්න ගුරුවරු තමයි ඔයාලා ප්‍රමුඛ හේතුව ගුරුවරු එක හේතුව තමයි රිසල්ට් එක අඩු වෙන්නේ. පාත් එක දුන්නාම මේ පාත් එකේ යන්න ඕන. මට කවදාවත් ඕනේ නැහැ ඔයා ඒකක් ගත්තාම ඒක මන් නිසා ගත්ත කියන මට ඕන කමක් නැහැ. ඔයා ඒක මට ජීවත් එකේ නැතත් එකේ ඔයා මොනව කරගත්තත් මට කමක් නැහැ. එතකොට මේක මේ අවුරුදු ගාණක් හොයලා ගිය අවුරුද්දේ වෙච්ච අඩුපාඩු මේ අවුරුද්දේ නිවැරදි කරලා දෙන ක්‍රමයක්. එතකොට දැන් ඔයාලා බලන්න ඔයාලා කියන අඩුපාඩු. දැන් ඔයාලා විභාගෙ තිබුණා නම් ඔයාලට ඔය ගෙදර ඉඳන් ලියන්න යන ලකුණු ගානක් ඉන්නේ නැහැ. හරි පියුමි හරි. තව එකක් උස්තාද්ගේ හරි එකක්. වැඩක් නැහැ ඔයාලා කොච්චර කිව්වත් හැදෙන්නේ නැත්නම් හැදෙන්නේ නැහැ. පියුමි ඊළඟ එක දෙන්න. හරි කණගාටු. ඔයාලා මේ අවුල් කර ගන්නවා වැඩි. දෙන්න ඊළඟ පීඩනය පීඩනයේ බලන්න. පීඩනය වැඩි කරනකොට වායු මෝල් සංඛ්‍යාව අඩු වෙන දිශාවට ඒ කියන්නේ ඉදිරි දිශාවට මේ කියන්නේ වැඩි වෙනවා ඇමෝනියා. ඒ කියන්නේ ඉදිරියටදී අපිට ගෙනියන්න ඕනේ. එහෙනම් මෙතන පීඩනය මොකද කරන්න ඕනේ? වැඩි කරන්න. වැඩි කරන්න ඕනේ. අනතොට ඔන්න දැන් ඔයා හැබැයි ලියනකොට මෙහෙම ලියන්න ඕනේ. ඔයා දැන් මෙතන ලියනකොට උෂ්ණත්වය වැඩි කරපුවාම මෙහෙම ලියන්නේ නැහැ. ගලපලා ලියන්න බෑ. ඉදිරි ක්‍රියාව තාපදායක නිසා උෂ්ණත්වය අඩු කරනකොට උෂ්ණත්වය වැඩි කරගන්න ලේජැට්ටියේ මූල ධර්මයට අනුව ප්‍රතික්‍රියාව ඉදිරියට නැඹුරු වී ඇමෝනියා පළදාව වැඩි වෙනවා. හදාගෙන උත්තරේ ලියන්න. ඊපස්සේ දෙක ලියනකොට ඉදිරි ප්‍රතික්‍රියාව දෙසට වායු මෝල් සංඛ්‍යාව වැඩි වෙන නිසා අඩු වෙන නිසා පීඩනය වැඩි කරන විට පීඩනය අඩු කර ගැනීමට වායු මෝල් අඩු වෙන දිශාවට නැත්නම් ඉදිරියට ප්‍රතික්‍රියාව නැඹුරු වී ඇමෝනියා පළදාව වැඩි වේ. ඔන්න දෙකයි. තව තුන්වෙනි කාරණේ. තව එකක්. මේක දිහා බලලා කියන්නේ. යමෙක් මම අහනකොට ප්‍රශ්නවල දැන් හොඳයි දෙකක් කිව්වනේ. තව එකක් නේ හිතන්න. එයාගේ රිසල්ට් එක ප්‍රතිඵලය ප්‍රතිලෝමයි මට දක්වන බය සහ ඒ කියන්නේ ඔයා මට බයයි කියන්නේ පුතා අනිවාර්යයෙන්ම කෙමෙසිත් බෑ කියන එක තමයි. මුණු ගානවා මේවා කරනවා කියන්නේ තෝකම තමයි தත්ත්වය. හරි. තව එකක් මේක දිහා බලලා කියන්න. තව එකක් N2 හා H2 සාන්ද්‍රණය වැඩි කරන්න පුළුවන්. N2 හා H2 සාන්ද්‍රණය වැඩි කරනවා. එතකොට මොකද වෙන්නේ? සාන්ද්‍රණය වැඩි කරනවා. එතකොට මොකද වෙන්නේ? ඒවායේ සාන්ද්‍රණය අඩු කරගන්න ඉදිරියට ප්‍රතික්‍රියාව නැඹුරු වෙනවා. මටල ගන්න එපා. මේ කතා කරන්නේ මොකද්ද? මේ කතා කරන්නේ ඇමෝනියා නිෂ්පාදනයේ හේබර් ක්‍රමය නෙවෙයි. මේ කතා කරන්නේ මොකද්ද? ලේජැට්ටියේ මූල ධර්මයට අනුව මෙන්න මේ ප්‍රතිවර්ධ ප්‍රතික්‍රියාවේ හරි ඇමෝනියා පළදාව වැඩි කරගන්න අපිට මොකද කරන්න පුළුවන්? අහන එකට උත්තර දෙන්න ඕන. හරිද? එතකොට මේ ළඟට තව එකක් පුළුවන් මෙන්න මෙහෙම. දැන් ඔයාට එන මේ අවසාන මිශ්‍රණය දැන් මොන ඔයා මේකේ N2 ඇතුල් කරා H2 ඇතුල් කරානේ. ටිකක් වෙලා යනකොට සමතුලිතතාවයටපත් වෙලා මේකේ N2 තියෙනවා H2 තියෙනවා ඇමෝනියා තියෙනවා. සාමාන්‍යයෙන් N2 වල තාපාංකය 190යි සෙල්සියස් විතර වෙනවා. මෙයාගේ ඍණ 193ක් විතර වෙනවා. මෙයාගේ ඍණ 33ක් විතර වෙනවා.
ආගේ ටික හරියටම ලියනවා නම් ඔන්න බලන්න ඊළඟ එක. 252යි 195.8යි මෙයා 195.8යි ඍණ. ඊපස්සේ මෙයා ඍණ 259යි. ඍණ 252.9යි. අස්සන උත්තරය ලියා ගන්න පුළුවන්. එතකොට බලන්න අර ඇමෝනියා වල ද්‍රවාංකයට සාපේක්ෂව හයිඩ්‍රජන් සහ නයිට්‍රජන් වල ද්‍රවාංකය ඉතාම අඩුයි. හරිද? එතකොට ඔයාලට පුළුවන් මේ දෙන්න වැඩි කරපුවා වගේම මෙයා පද්ධතියෙන් අයින් කරපුවාමත් මොකද වෙන්නේ? මේ පැත්තට බර වෙනවනේ. හරිද මං කියන එක? ඒතකොට නයිට්‍රජන් හයිඩ්‍රජන් වැඩි කරනවා සාන්ද්‍රණිය වැඩි කරනවා නිපද වෙන ඇමෝනියා පද්ධතියෙන් ඉවත් කරනවා. එතකොට තව ක්‍රමයක් ඇමෝනියා පද්ධතියෙන් අයින් කිරීම. ඇමෝනියා පද්ධතියෙන් අයින් කිරීම කියන උත්තරේ තව ටිකක් විස්තර කරන එකයි මම මේ කරන්නේ කොහොමද කරන්නේ? ඇයි ඒක? අපි මේ අයින් කරනකොට අයින් කරන්නේ දැන් ඔන්න කරුණු හතරක් තියෙනවා. මේ චැට්ලියේ මූල ධර්මයට අනුව කරුණු හතරක් තියෙනවා පළදාව වැඩි කරන්න. උෂ්ණත්වය අඩු කරන්න පුළුවන්, පීඩනය වැඩි කරන්න පුළුවන්. අඩු උෂ්ණත්ව ඇමෝනියා පළදාව වැඩි කරන්න අඩු උෂ්ණත්ව ඇයි ඉදිරිය තාපදායකයි වැඩි පීඩන ඇයි ඉදිරි ක්‍රියාව දෙසට වායු මෝල සංඛ්‍යාව වැඩි වෙනවා ඉදිරි ක්‍රියාව දෙසට වායු මෝල සංඛ්‍යාව වැඩි වෙනවා වැඩි පීඩන N2 සාන්ද්‍රණය H2 සාන්ද්‍රණය වැඩි කිරීම හතර ඇමෝනියා ඉවත් කිරීම. අපි දන්නවා N2 H2 සාන්ද්‍රණය වැඩි කරනකොට ඒව අඩු කරගන්න ඉදිරියට නැඹුරු වෙනවා. දැන් බලන්න දන්නවනේ. එතකොට බිම් මතක් වුණාද? ඇමෝනියා අයින් කරපුවාම ඇමෝනියා වැඩි කරගන්න මේ පැත්තට ප්‍රතික්‍රියාව නැඹුරු වෙනවා. මම මේ පොට්ටක් පැහැදිලි කරලා දෙන්න දැන් අයින් කරනවා කියවට අයින් කරන්නේ කොහොමද? එහෙම අත දාලා ගන්නේ පේනවයි. ඒතර ඔන්න ක්‍රමයක් තියෙනවා. මේ මිශ්‍රණය ඇතුලේ නයිට්‍රජන්, හයිඩ්‍රජන්, ඇමෝනියා ඉන්නවා. ඒ තුන් දෙනාගේ තාපාංකය ගත්තොත් එහෙම විශාල වෙනසක් තියෙනවා. නයිට්‍රජන්ගේ 195යි ඍණ. අරයාගේ හයිඩ්‍රජන්ගේ ඍණ 252යි. අර ඍණ 33යි. ඒතකොට මේක සාමාන්‍යයෙන් සිසිල් කරනකොට ඔය අධික පීඩනයේ ඉන්නේ. මම මෙතනින් එහාට කියන අධික පීඩනයේ ඉන්නේ. අධික පීඩනයේ ඉඳන් අඩු පීඩනයකට වායුව විදිනවා. ටිකක් උෂ්ණත්වයත් අඩු කරලා වායුව විදිනවා. විදිනකොට වායුවේ අන්තරාණු බල කැඩෙනවා. ඇයි? මොකද ඒ කැඩෙන්නේ? පීඩනයේ විශාල වෙනකොට පරිමාව අඩුයි. පීඩනයේ අඩු වෙනකොට පරිමාව වැඩි වෙනවා. පරිමාව වැඩි වෙනකොට වායු අංශය ඈත් වෙනවා. ඈත් වෙනවා කියන්නේ අන්තරාණු බල විදිනවා. විදිලා මේක මොකද වෙන්නේ? සිසිල් වීමකට ලක් වෙනවා. අධිකව සිසිල් වීමක් සිද්ධ වෙනවා මේ පද්ධතිය. වහිනවා ඍණ 33 පල්ලෙහාට. දැන් මොකද වෙන්නේ? ඇමෝනියා ද්‍රව බවට පත් වෙනවා. හැබැයි තාම නයිට්‍රජන් හයිඩ්‍රජන් ද්‍රව බවට පත් වෙන්න හිතලා නැහැ. එයා ඊට පස්සේ ආපහු මෙතනින් නයිට්‍රජන් හයිඩ්‍රජන් අරගෙන අඩුපාඩුවක් තියෙනවා නම් ඒකට නයිට්‍රජන් හයිඩ්‍රජන් එකතු කරලා ආපහු අර ප්‍රතික්‍රියාව රත් කරලා ආපහු ප්‍රතික්‍රියා කුටීරයට තුන් කරනවා. එතකොට අපිට අන්න ඒ විදිහට කරන්න පුළුවන්. right? දැන් ඔය නෙත්ති ප්‍රබෝධ නැද්ද? මේවා අයොත් එහෙම මන් දන්නේ නැහැ. නෙත්ති ප්‍රබෝධ නැහැ. ඔය කහ පාටින් ඉන්නේ ඒක කවුද? හරි පවනි. ඉන්නවා සර්. පවනි කියන්න බලන්න සැබෑවටම ඇමෝනියා නිෂ්පාදනයේදී භාවිතා කරන තත්ත්ව මොනවද? සැබෑවටම ඇමෝනියා නිෂ්පාදනයේදී භාවිතා කරන තත්ත්ව අඩු උෂ්ණත්වයයි මධ්‍යස්ථ පීඩනය උෂ්ණත්වය කීයද? මධ්‍යම උෂ්ණත්වයක් විදිහට සෙල්සියස් 450ක්
අඩුත් නෑනේ. අඩු නෑ. 450ක් නැත්නම් 500ක් අතර 400ක් 500ක් අතර නැත්නම් 450ක් විතර. කොහොමද උදේ හරියටම උෂ්ණත්වයක් භාවිතා කරන්න දෙය 450 එහෙම ඉෂ්ටිකව තියා ගන්න අමාරුයි. මොකද මේ ඉදිරි ක්‍රියාව තාප දායකයි. ඒක භාවිතා කරන්නේ 400ක් 500ක් අතර උෂ්ණත්වයක් භාවිතා කරනවා. මේක අඩුද? මේක අඩු උෂ්ණත්වයක් නෙමෙයි. ඔන්න උෂ්ණත්වය ඇත්තටම යොදා ගන්න. ඔන්න දැන් අපි කතා කරන්නේ ඇමෝනියා නිෂ්පාදනය ගැන. ඊළඟට පීඩනය ATM 250ක්. ඔව් පීඩනය 250යි ATM නැත්නම් මෙතන පීඩනයක් හරාසයක් අපි භාවිතා කරන්නේ 200ක් 300ක් අතර වාගේ ATM අතර පීඩනයක් අපි භාවිතා කරනවා. අවල් ඊට පස්සේ උත්ප්‍රේරක විදිහට 250 300ක් නේ 250 300ක් ඒ විදිහටම ගන්න. ඊට පස්සේ උත්ප්‍රේරක විදිහට Fe2O3 නෑ උත්ප්‍රේරක විදිහට යකඩ ගන්න. යකඩ පොතේ තියෙන යකඩ හෝ යකඩ ඔක්සයිඩ් තමයි යකඩ කියලා ගන්න. හරිනේ? යකඩ. තව උත්ප්‍රේරක වර්ධක විදිහට ඇලුමිනියම් ඔක්සයිඩ්. උත්ප්‍රේරක වර්ධක විදිහට උත්ප්‍රේරකයේ ක්‍රියාවලිය වැඩි දියුණු කරන්න ඇලුමිනියම් ඔක්සයිඩ් හෝ පොටෑසියම් ඔක්සයිඩ් භාවිතා කරනවා. ඔන්න ඔය තත්ත්ව තමයි ඇමෝනියා නිෂ්පාදනයේදී සැබෑවටම භාවිතා කරන තත්ත්ව. මේක ලොකු පීඩනයකුත් නෙමෙයි නමුත් අඩු පීඩනයකුත් නෙමෙයි වැඩි පීඩනය යොදා ගන්න. එතකොට ලේජත්‍රිය මූලධර්මයක් සැබෑ ඇමෝනියා නිපදවීමත් අතර මෙන්න මෙතන ප්‍රබල පරස්පරයක් තියෙනවා. සල්ෆියුරික් වල බලන්න වෙනස් වීමේ අර්ථය මේක. සල්ෆියුරික් වල නම් මේ දෙකම වෙනස්. මේ දෙකම වෙනස්. පීඩනයත් ඔය ලේජත්‍රිය මූලධර්මයට පටහැනි. දැන් මෙතන මේ පටහැනිතාවයට හේතුව උදෙත් කතා කරා. එයි මේ පටහැනිතාවයක් ඇති උනේ. අන්න දැන් අර මේ පිට වරක් වෙච්ච එක. චුට්ටක් කොඤ්ඤම් මතක තියෙන එකක් කියනවා. එයි ලේජත්‍රිය මූලධර්මයට අනුව ඉදිරි ක්‍රියාව තාප දායක නිසා අඩු උෂ්ණත්වය ඉදිරි ක්‍රියාවට හිත කරනවොත් අඩු උෂ්ණත්වයේදී ප්‍රතික්‍රියාවේ මේ අවබෝධයෙන් ගන්න ඕන නැත්නම් නිකන් මෙහෙවට වැඩක් නැහැ ලේජත්‍රිය හේ බනහනවා වගේ අඩු උෂ්ණත්වයේදී මොකද වෙන්නේ අඩු උෂ්ණත්වයේදී ප්‍රතික්‍රියාවේ ශීතතාවය අයහපත් මට්ටමකට අඩු වුණොත් මේ ඵලදාව ලැබෙන්න බොහෝ කාලයක් ගත වෙනවා. මොකද උෂ්ණත්වය අඩු වෙනකොට ජාලක රසායනයට අනුව ප්‍රතික්‍රියාවේ ශීතතාවය අඩු වීමක් සිද්ධ වෙනවා. උද අයහපත් මට්ටමකට ශීතතාවය අඩු නොවි ඵලදාවත් අඩු නොවි පවත්වා ගැනීම සඳහා හරි ඵලදාවත් අඩු නොවි පවත්වා ගැනීම සඳහා 400ත් 500ත් අතර පමණ උෂ්ණත්වයක් භාවිතා කරනවා. ඉදිරි ක්‍රියාව ලෙසට වායු මවුල අඩු වෙන නිසා ලේජත්‍රිය මූලධර්මයට අනුව වැඩි පීඩන මේකට හිත කරයි ඒ හින්දා තරම ඉහළ පීඩනයක් යොදා ගන්නවා. මීට වඩා ඉහළ පීඩන යොදා ගැනීමට අපහසුයි. ඒ අධික පීඩන උපකරණ නඩත්තු කිරීම සඳහා අධික පීඩනයක් දැරීමට සිද්ධ වෙනවා. හරි. මේ උත්ප්‍රේරකයේ කාර්යය මොකක්ද? උත්ප්‍රේරකයේ වලින් ඉදිරි සහ පසු ප්‍රතික්‍රියාවල් වල ශීඝ්‍රතාවය වැඩි කරලා අඩු කාලයකදී සමතුලිතතාවයට පත් කරනවා. ප්‍රතික්‍රියාව අඩු කාලයකදී සමතුලිතතාවයට පත් කර දෙනවා උත්ප්‍රේරකයේ විසින්. උත්ප්‍රේරකයේ වර්ධකයේ විසින් කාර්ය වේගවත් කරලා දෙනවා. තව උත්ප්‍රේරකයේ ක්‍රියාකාරීත්වය වැඩි කරනවා. හරි. එතකොට ඇමෝනියා නිෂ්පාදන ක්‍රියාවලිය දැන් අපි යනවා භෞතික රසායන වල බලන්න පාඩම් කරන ස්ටෙප් ටික ලස්සනට යන හැටි පාඩම්. ඊට පස්සේ එනවා මේ ඇමෝනියා නිෂ්පාදනයේ උත්ප්‍රේරකයේ කාර්යය හොඳට මතක තියාගන්න. උත්ප්‍රේරකයේ මගින් ප්‍රතිවර්ත ප්‍රතික්‍රියාවකට භාවිතා කරන උත්ප්‍රේරකයේ මගින් ප්‍රතික්‍රියාවේ ඵලදාව වැඩි කරන්නේ එයා ඉක්මනින් සමතුලිතතා ලක්ෂයට ළඟා කරලා ඒ සඳහා ගත වෙන කාලය ශ්‍රමය ඉන්ධන ආදිය ඉතිරි කරලා දෙනවා. එතකොට භෞතික රසායනික මූල ධර්ම විස්තර කරන්න කිව්වොත් කරුණු විදියට මේක මතක තියාගන්න. ඒ කියන්නේ ඔබ ඇමෝනියා ඵලදාව වැඩි කර ගැනීම සඳහා භාවිතා කරන ක්‍රම මොකක්ද තියෙනවා කීපයක්.
මොනවද උෂ්ණත්වය ගැන කීවා. ඕක ලියන්න. දැන් ඇහුවොත් එහෙම මෙන්න මෙහෙම. වල ලේජර්ලිය මූල ධර්මයට අනුව මේකේ පරදාව වැඩි කරන්නේ කොහොමද? ඒකෝට ඒ විදිහට කියන්න. පරද ගන්න නැහැ. ඇත්තටම මේකේ භාවිතා කරන තත්ත්වයන් මොනවද? මෙහෙම. හරිද? ඊට පස්සේ මේ ඇමෝනියා නිෂ්පාදනයේදී සැබෑවටම භාවිතා කරන මේ නිෂ්පාදන ක්‍රියාව මෙහෙම අහන්නත් පුළුවන්. භෞතික රසායනික මූල ධර්ම කියලා අහන්නත් පුළුවන්. නැත්නම් නිෂ්පාදන ක්‍රියාවලියේ කාර්යක්ෂමතාවය වැඩි කර ගැනීමට ගෙන ඇති පියවර මොනවාද? හරි හදාගන්න පුළුවන්. හරි ඔබාණ්ඩ භෞතික රසායනික මොන උෂ්ණත්වය ගැන පැහැදිලි කරනවා නම් දැන් මේ දෙකම එකට එකතු කරන හොඳ උත්තරයක් කියනවා. තාපදායක ඉදිරි ක්‍රියාව උෂ්ණත්වය අඩු කිරීමත් සමග ඉදිරියට නැඹුරු වේ. ලේචක්‍රීය මූල ධර්මයට අනුව ඉදිරියට නැඹුරු වන නමුත් දැන් දෙකම එකතු කරලා හොඳ උත්තරයක් දෙන්න ඕනේ. මොකද්ද මෙතන භෞතික රසායනික මූල ද්‍රව්‍ය අඩු උෂ්ණත්වයනේ. එහෙම ලිව්වා කියලා උත්තරේට ලකුණු හම්බෙන්නේ නැහැ මේ මෙතනදී. ඒතර ඔබ ඒක පැහැදිලි කරලා දෙන්න ඕනේ. ලේචක්‍රීය ඉදිරි ක්‍රියාව තාපදායක නිසා ලේචක්‍රීය මූල ධර්මයට අනුව ඇමෝනියා පදාව වැඩි වීමට අපට ගාලා එන්න ඕනේ ඉතින්. හිත හිතා ලියන්න වෙලාවක් නැහැ. කාලය යනවා. මේ වගේ ප්‍රශ්නකින් අපි කාලය පිළිමහ ගන්න ඕනේ. ඔන්න පටන් ගන්න. ඉදිරි ක්‍රියාව තාපදායක නිසා ලේචක්‍රීය මූල ධර්මයට අනුව අඩු උෂ්ණත්ව ප්‍රතික්‍රියාවට හිත කරුවා උෂ්ණත්වය අඩු කිරීමේදී චාලක රසායනයට අනුව ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය අඩු වන නිසා අයහපත් මට්ටමකට ශීඝ්‍රතාවය අඩු නොවි පවත්වා ගැනීම සඳහා 400ත් 500ත් අතර උෂ්ණත්වයක් භාවිතා කරනු ලැබේ. එතකොට භෞතික රසායනික මූල ධර්ම කියන්නේ චාලක රසායනයක් හිතුවා සමතුලිතතාවය ගැන හිතුවා. ඊළඟ පීඩනය. ඉදිරි ප්‍රතික්‍රියාව දෙසට වායු මෝල් සංඛ්‍යාව අඩු වන නිසා ඉදිරි ප්‍රතික්‍රියාව දෙසට වායු මෝල් සංඛ්‍යාව අඩු වන නිසා වැඩි පීඩන ඉදිරි ප්‍රතික්‍රියාවට හිත කරවේ. 250 300ත් ATM අතර පීඩනයක් භාවිතා කරනවා. නම් ඊට වඩා ඉහළ පීඩන යොදා ගැනීමට නොහැකි හේතුව අධික පීඩන උපකරණ සඳහා අධික වැයක් දැරීමට සිද්ධ වෙනවා. නැත්නම් පිරිවැය අධිකයි. යන උත්ප්‍රේරකයේ විදිහට යකනත් උත්ප්‍රේරක වර්ධකයේ විදිහට AL2O3 K2O යොදා ගන්නවා. ඒකට උත්ප්‍රේරකයේ මගින් ඉක්මනින් සමතුලිතතාවයට එළඹෙනවා. ප්‍රතික්‍රියා මිශ්‍රණයේ ඉක්මනින් සමතුලිතතාවයට එළඹෙනවා. එළඹිලා ඉක්මනින් සමතුලිතතාවයට එළඹිලා හරි ඉක්මනින් සමතුලිතතාවයට එළඹිලා ශ්‍රමය ඉන්ධන ආදිය ඉදිරි කරනවා. ප්‍රතික්‍රියා මිශ්‍රණය ඉක්මනින් සමතුලිතතාවයට පත් වෙනවා. මේකේ පළදාව වැඩි වෙන්නේ. ඔන්න ඒ කරුණු තුන. ඔතනින් එහාට තමයි ටිකක් වෙනස් වෙන්නේ. ඊළඟට මම කියපු අර කාරණේ. N2H2 සාන්ද්‍රණය වැඩි කරනවා කීවට
දෙචක්‍රීය මූල ධර්මයට අනුව එහෙම කරනවා කිව්වට. හැබැයි කවදාවත් පුතේ මෙහිම බෑ. 1:3 අනුපාතය වෙනස් වෙන විදිහට ඇතුල් කරන්න බෑ. 1:3 අනුපාතය. එහෙම කරොත් එහෙම ඒ කියන්නේ අපි ළඟ හයිඩ්‍රජන් වැඩියෙන් තිබ්බා කියලා හයිඩ්‍රජන් වැඩි කරන්න බෑ. එහෙම වුණොත් උත්ප්‍රේරක පෘෂ්ඨයේ එක් වායුවක් පමණක් අධිශෝෂණය වෙලා අනෙක් වායුව අධිශෝෂණය අඩු වෙලා ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය අඩු වෙලා සමතුලිතතා ලක්ෂය ලැබීමට යන කාලය වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා මේ 1:3 අනුපාතයෙන් N2 හා H2 පද්ධතියට ඇතුල් කරනවා ඊළඟට මේකේ වායු මහත්ති කරන්න බෑ. දැන් කලින් එකට වඩා පටහැනි ගොඩ බලන්න සල්ෆියුරික් නිකුතවලට අපි වැඩිපුර ඔක්සිජන් යොදා ගත්තා. දෙකට එක වුණාට ඔක්සිජන් වැඩිපුර ගත්තා. මොකද ඒක නිකන් හම්බෙච්ච. හැබැයි මෙතන N2වත් H2වත් මහත්ති කරන්න බෑ. අහක දාන්න බෑ. ඒ සඳහා අපි පිරිවැයක් දරනවා. N2 ගන්නේ ද්‍රව වාතයේ භාගික ආසවණය කරලා නිකම් වාතයෙන් නෙමෙයි. නිකම් වාතය ගන්නෑ. ඊළඟ හයිඩ්‍රජන් ගන්න වෙනම ක්‍රියාවලියකින් SMR ස්ටීම් මෙතෙන් රීෆෝමින් ක්‍රමයට. ඒතර එතනින් ගන්න හයිඩ්‍රජන්ටත් පිරිවැයක් තියෙනවා. ඒතර මේ කර්මාන්තයේදී නයිට්‍රජන්ට හයිඩ්‍රජන්ට පිරිවැයක් තියෙනවා. පිරිවැයක් තියෙන හින්දා ඔයාලට බෑ මේක නහත්ති කරන්න. ආවට ගියාට යොදා ගන්න බෑ. එකක් විතරක් මේ අනිවාර්යෙන් උත්ප්‍රේරකයන් සම්බන්ධ වන තැනක වායුමය ප්‍රතික්‍රියාවක තියෙනවා නම් ඔයාට බෑ එක වායුවක් විතරක් වැඩි කරන්න. එක වායුවක් විතරක් වැඩි කරලා කියලා මේ ප්‍රතික්‍රියාව ඉදිරියට නැඹුරු වෙන්නේ නැහැ. ඒක උත්ප්‍රේරක පෘෂ්ඨයේ අර වායුව සම්පූර්ණයෙන් අධිශෝෂණය වෙලා ක්‍රියාවලිය මොකද වෙන්නේ? දුර්වල වෙනවා. කාර්යක්ෂමතාවය අඩු වෙනවා. එහෙනම් 1:3 ස්ටොයිකියෝමෙට්‍රික අනුපාතයේ පවතින පරිදි නයිට්‍රජන් සහ හයිඩ්‍රජන් වායු ප්‍රතික්‍රියා කුටීරයට ඇතුල් කරනවා. අනවශ්‍ය ලෙස එක් වායුවක්වත් වැඩි කරන්නේ නැහැ. හේතුව එවිට උත්ප්‍රේරක පෘෂ්ඨය මත එක් වායුවක් පමණක් අධිශෝෂණය වී කාර්යක්ෂමතාවයේ ඇන හිටිනවා. බලන්න ලස්සන උත්තර හදලා දෙනවා. ඇඟෙන් ගන්න ඇඟෙන් ගන්න. ඔයත් මා පාඩම් කරා මාත් පාඩම් කරලා කියලා හිතමුකෝ. වැඩි වෙනස බලන්න අපි දෙන්නා. ඔයාලට කාලයක් දුන්නා කර්මාන්ත කරලා අපි මාත් කාලයක් ගියා. අපි දෙන්න අතර තියෙන වෙනස බලන්න. 4යි. නම් 1:3 අනුපාතයට මෙතනදී ඇතුල් කරන්න ඕනේ අනවශ්‍ය විදියට වැඩි කරන්න යන්නේ හේතුව කීපයක් තියෙනවා. අනවශ්‍ය ලෙස එක් වායුවක් වැඩි වුණොත් උත්ප්‍රේරක පෘෂ්ඨයේ අධිශෝෂණය වෙනවා. ඊළඟට N2 හයිඩ්‍රජන් පිරිවැයක් දරලා නිෂ්පාදනය කරන හින්දා අපතේ යවන්නේ නැහැ. ඊළඟ පස්වෙනි කාරණේ තමයි මම අර කියපු කාරණේ. මම කලින් කියලා දෙන්නේ ඒවා තමයි. මොකද්ද? සෑදෙන සමතුලිතතාවයට පත්වන වායු මිශ්‍රණය සිසිල් කරලා පද්ධතියෙන් ඉවත් කරලා සිසිල් කරලා ඒකෙන් ඇමෝනියා ද්‍රව කරලා අධික පීඩනයේ ඉඳන් අර පැත්තට විදිනවා. එහෙමයි කරන්නේ. ඇමෝනියා ද්‍රව කරලා ලේසි. මොකද ඇමෝනියා වල ද්‍රවාංකයට වඩා අනිත් දෙකේ ද්‍රවාංකයේ ගොඩක් පල්ලෙහා. ද්‍රව කරලා ඇමෝනියා අයින් කරගෙන ඉතුරු නයිට්‍රජන් නම් හයිඩ්‍රජන් තවත් නයිට්‍රජන් සහ හයිඩ්‍රජන් අවශ්‍ය නම් මිශ්‍ර කරලා උණුසුම් කරලා නැවත ප්‍රතික්‍රියා කුටීරයට ඇතුල් කරනවා. ඒ කියන්නේ මේ ප්‍රතික්‍රියාව චක්‍රීයව නැවත ප්‍රතික්‍රියාවට කීපයකට මෙයා සහභාගී කරනවා. කොහොමද? ඒක සම්පූර්ණ කියන්න ඕනේ. ප්‍රතික්‍රියා මිශ්‍රණය සිසිල් කරනවා. එවිට අඩු තාපාංකය තියෙන ඇමෝනියා වල තාපාංකයට වඩා හයිඩ්‍රජන් නයිට්‍රජන්ගේ තාපාංකය බොහෝ අඩුයි. ඒතර සිසිල් වෙනකොට ඇමෝනියා මුලින් ද්‍රව වෙනවා. ඒ ද්‍රව ඇමෝනියා ඉවත් කරලා අවශ්‍ය නම් නයිට්‍රජන් නැවත එකතු කරලා ඉතිරි වායු මිශ්‍රණය නැවත ප්‍රතික්‍රියා කුටීරයට උණුසුම් කරලා නැවත ප්‍රතික්‍රියා කුටීරයට යවනවා. එනම් ද්‍රව ඇමෝනියා විදියට ඇමෝනියා ඉවත් කරලා ඉතිරි නයිට්‍රජන් සහ හයිඩ්‍රජන් නැවත ප්‍රතික්‍රියාවට සහභාගී කරනවා. චක්‍රීය ප්‍රතික්‍රියාවට කීපයකට සහභාගී කරනවා. මේ වගේ ඇමෝනියා පළදාව වැඩි කරගන්න පුළුවන්. ඔන්න ඔය විදියටයි ඇමෝනියා නිෂ්පාදනය. ඒතර මේකෙත් ඉතින් උෂ්ණත්වය වැඩි කරනකොට ස්වයංසිද්ධභාවය මොකද වෙන්නේ? අඩුවීමක් තමයි සිද්ධ වෙන්නේ. මොකද ඉදිරියට එන්ට්‍රෝපිය වෙනයි. ඊළඟ වැදගත්ම කාරණේ තමයි දැන් ඔයාලගෙන් අහන්න පුළුවන්. ඇයි ස්ටොයිකියෝමෙට්‍රික අනුපාතය ඉක්මවා යන පරිදි නයිට්‍රජන් වැඩියෙන් තිබ්බා කියලා හැම මිශ්‍ර කරන්න බෑ. 1:3 අනුපාතයට තමයි
මිශ්‍ර කිරීම සිද්ධ කරන්න ඕනේ. හේතුව තමයි අමුද්‍රව්‍ය සඳහා පිරිවැයක් දැරීමට සිදුවන නිසා. උත්තරේ ඕකයි. එතකොට ඊළඟට එක් වායුවක් වැඩිපුර යොදා ගන්න බෑ. හේතුව මොකක්ද? එහෙම වුණොත් එම වායුවෙන් උත්ප්‍රේරක පෘෂ්ඨය සම්පූර්ණයෙන්ම වැසී යනවා. උත්ප්‍රේරක පෘෂ්ඨය සම්පූර්ණයෙන්ම වැසී යනවා. එහෙම වුණොත් කාර්යක්ෂමතාවය අඩු වෙනවා. ඊළඟට ඔය මේ ගෘහත් පොතේ තැන් වල කරුණු තියෙන ඒකට ඔයාලට අමාරුයි. ඊළඟට ඇමෝනියා ඉවත් කරනවා නයිට්‍රජන් හයිඩ්‍රජන් නැවත ප්‍රතික්‍රියා චක්‍ර ක්‍රීපයකට සම්බන්ධ කරනවා. එතකොට ඔයාලට මේකේ කාර්යක්ෂමතාවය වැඩි කරගන්න පුළුවන්. අන්න ඒ විදිහට තමයි මේක කරන්නේ. ඔන්න ඔය විදිහට ඔයා ඕක පාඩම් කරගන්න. හරි. ඔන්න අපි ඇමෝනියා නිෂ්පාදනය ගැන ඔන්න ඔහොමයි එන්නේ. හරි ලේසි එතකොටනේ. කරුණු 6ක් තියෙනවා. පොයින්ට් 6ක් මම අර කියනවා දුන්න සල්ෆියුරික් එකේ තර පොයින්ට් 6ක් තියෙනවා. ඒ 6ට කරුණු ටික ලක්වන්න. මේ 6ක් තියෙනවා. 5ක්. උෂ්ණත්වය, පීඩනය, උත්ප්‍රේරක N2H2 එකට තුන අනුපාතයට ඇතුල් කරන්න ඕන කතාව. එක ප්‍රතික්‍රියකයක් වැඩි වෙන්න බෑ. මේක ලෝ කරලා අයින් කරනවා ප්‍රතික්‍රියාවට කීපයකට 10ක කරනවා. ඔන්න ඔය කරුණු ටික සේරම ලියන්න ඕනේ. කාර්යක්ෂමතාවයේ ඵලදාව වැඩි කරන්න මේ කර්මාන්තයේදී ගෙන ඇති පියවර මොනවද කියලා හෙව්වා. රයිට්. එදිගෙදී විස්තර කරගෙන යන පොඩක් අමාරුයි. කවුරු එකයි පැය විස්තර කරන්නේ. අයිට අනිත් අය කරනකොට ගොඩක් දේවල් කරා. හරි. එක දිගට මේ කතා කරන්නේ අමාරුයි. සහයෝගයක් නැහැ ඔයාලගේ. හරි. දැන් ඒකේ ගැටලු තියෙනවා මොනවා හරි අහන්න පුළුවන්. බලන්න මම ලස්සනට කතා කරපු වැඩි. ඒ ඔයාලට මම පොඩි දුන්නේ මොලේ තියෙන බුද්ධිලේකුට පොඩි ඉගියක් දුන්නේ මෙන්න මෙහෙමයි පාඩම් කරන්නේ. පාඩමේ තියෙන ලේසි ටික පැත්තකට. ආය පුතා ඇමෝනියා වල ප්‍රයෝජන මම කීවත් එකයි ඔයා කීවත් එකයි සිස්සත් කරලා මේ කීවත් එකයි ඕක ටිකක් අග්ගාලයි දෙක තුනක් මතකයි ඔක අග්ගාලා බලන්න පුළුවන්. එයා හුරු වැඩ ඔක කියවන්න අඩේ රබර් කිරි කර්ම නිකම් ඔය අස්ප පාඩම් කරලා දෙන හැටි. ඒක නම අමතක වෙන්නේ. රබර් කිරි කර්මාන්තයේදී අකාල කැඩ ගැසීම රැක්වීමට මේක දාගන්න. කටින ජලය කටිනගේ හිතන්නේවත් නැහැ. දැන් බලන්න මම එහෙමද මේක කරේ? නෑ. කටින ජලය කියන්නේ මොකද්ද? ඒක ඇතුලේ තියෙන්නේ මොකද්ද? ඇමෝනියා දාපුවාම මොකද වෙන්නේ? කොහෙන්වත් ආය අමතක වෙන්නේ නැහැ. අරක තමයි කටපාඩම් කරනවා කියන්නේ. ඇමෝනියා කටින ජලයේ කටනත් ඉව. අරමුණක් නැහැ නේ පාඩම් කිරින්නේ. දැන් මම ඒක මතක තියාගෙන ඉන්නේ. වටේ ගිහින් ගොඩක් කරුණුත් එක්ක. ඒක උඩ අමතක වෙන්නේ. අරක ඉක්මනට අමතක වෙලා යනවා. તો ලේසි ටික ඉස්සෙල්ලා අනේ විදියට බලන්න. ඒවා අයින් කරන්න. ලේ චැට්ටියේ මුදල්. දැන් ඔයාලට හරියට තේරුම් ගන්න. අහන ප්‍රශ්නේ මොකද තමුන්ගේ? ඒකටයි උත්තරේ දෙන්න ඕනේ. ඊට පස්සේ මම ලේසිම තත්ත්ව ටික මතක තියන්න. ඊළඟට තමයි ගේම දාන්න. ඒ ගේමට එනකොට ඒක ගේමක් නෑ. අන්තිමට ඒක එනකොට ඒක හරිය ලේසි වෙලා මොකද අපි හිමින් මේක අධ්‍යයනය කරපු නිසා. ඔන්න ඔහොමයි යෝග කරන්නේ. ඔයිටත් වඩා නම් ඉතින් මට කියලා දෙන්න තේරෙන්නේ නැහැ. මං හිතන්නේ ලංකාවේ කාටවත් ආයෙ ඔයිට වඩා හොඳට විස්තර කරන්න පුළුවන් වෙයි කියලා. සර් ඔව් මේ අර අතන මේ N2 හරි H2 හරි අර වැඩි කරපුවාම මේ අර උත්ප්‍රේරක පෘෂ්ඨයේ කතාව කියන්නද අර පීඩනය වැඩි වෙන නිසා අර මේ නඩත්තු කරන්න වේද වැඩි එහෙම කියලා කියන්න බෑද? පීඩනය වැඩි නඩත්තු කරන කතාව වෙන එකක්. කතා දෙකක්. පීඩනය වැඩි නඩත්තු වැඩි කියන එක කතාවක්. ඔය කියන්නේ වායු ප්‍රමාණය වැඩි කරොත්ද? වායුව ප්‍රමාණය වැඩි කරා කියලා ඒක පීඩනයට බලපාන්නේ නැහැ. ඒක ලොකුවට.
හරි. ඔය පීඩනය වැඩි කරන්නේ පරිමාව අඩු කරලානේ උතන. ඔතන ඔයා ලියන්න ඕනේ අනිවාර්යයෙන්ම පිරියත් අවකාශය තුල උත්ප්‍රේරක පෘෂ්ඨයේ පිරියත් අවකාශය තුල එක් වායුවක් වැඩිපුර අධිශෝෂණය වෙලා අරක වෙනම කතාවක් මේක වෙනම කතාවක්. කොහොමත් මේ පීඩනය අඩු පීඩනයක් නෙමෙයි ඈ. වැඩි පීඩනයක්. ඒ පීඩනයේට අර වායු මවුල ගාන වැඩි වුණා කියලා ලොකු බලපෑමක් ඇති වෙන්නේ නැහැ. එක වායුවක් වැඩි කරපුවාම සිද්ධ වෙන්නේ ඒක නෙමෙයි. මෙන්න ඇත්ත හානිය ලියන්න. එක වායුවක් වැඩිපුර භාවිතා කරපුවාම වෙන්නේ උත්ප්‍රේරකයේ අල්ල ගන්නවා එයා. එතකොට අනිත් වායුවට ඉඩ නැහැ. ඉතින් උත්ප්‍රේරක පෘෂ්ඨයේ මතනේ ප්‍රතික්‍රියාව වෙන්නේ. එතකොට අරයා වැඩිපුර අල්ලගෙන ඉනකොට ප්‍රතික්‍රියාවේ කාර්යක්ෂමතාවය බිඳ වැටෙනවා. ජීවානන්දගේ ප්‍රශ්නේ පැහැදිලි මදි. හරි නේද තේසන් තේරුණාද? ඔව් සර්. ඊළඟ අපි යනවා නයිට්‍රික් අම්ල නිෂ්පාදනයේ ඔස්වල් ක්‍රමය. නයිට්‍රික් අම්ල නිෂ්පාදනයේ ඔස්වල් ක්‍රමය. නයිට්‍රික් අම්ල නිෂ්පාදනයේ ඔස්වල් ක්‍රමයට යනවා. මට විනාඩි 2-3ක් දෙන්න චුට්ටක්. අපි විනාඩි 5-10ක පොඩි ඉන්ටර්වල් එකක් අරන් ඉමු ඈ. පොඩි ඉන්ටර්වල් එකක් අරගෙන ඉමු. එක දිගට විස්තර කරන්න පොඩක් අමාරුයි. හරි. විනාඩි 10ක් දෙන්න. ඔව් පුළුවන් උෂ්ණත්ව පරාසය 450ත් 500ත් කියලා ගන්න. ඒක අවුලක් නැහැ. උෂ්ණත්ව පරාසය ඔය පොතේ තියෙන එකම ගන්න. ඒව කමන්නේ 450ත් 500ත් අතර කියලා ගන්න. උෂ්ණත්ව පරාසය 400 නේ මම ලියලා තියෙන්නේ 450 ගන්න අවුලක් නැහැ. අර දෙන්න විනාඩි 10ක්.
හරි පටන් ගමු. ඊළඟට විස්තර කරන්න. ඊළඟට අපි කතා කරන්නේ නයිට්‍රික් අම්ලය නිෂ්පාදනය